ආයුබෝවන් සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙනීමේ අරමුණ ඇතුව මම විසින් ආරම්භ කරනු ලබන අපේ තාත්තාස් ඉංග්‍රීසි කියන YouTube channel එක මේ අද තමයි පටන් ගන්නෙ. මේ පළවෙනි පාඩම පටන් ගන්න ඉස්සරළම කියන්න ඕන මේ පාඩම් මාලාවේ අරමුණ මොන ආකාරයේද කියලා. සිංහල භාෂාව කතා කරන ලියන ලංකාවේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් විදේශ රටක ඉන්න පුළුවන් ඒ ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි ආකාරයට සකස් කරන ලැබූ පාඩම් මාලාවක් දවසින් දවස ඉදිරිපත් කරන්න මම අදහස් කරනවා මෙම YouTube channel එක මගින්. ඒ නිසා ඉංග්‍රීසි කතා කරන්න, ලියන්න, කියවන්න මේ ඕනෑම දෙයක් සඳහා අවශ්‍යතාවය තියෙන ඕනෑම කෙනෙකුට පොඩි ළමෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වැඩි වයසටපත් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඕනම කෙනෙකුට මෙම පාඩම් මාලාවට සහභාගී වෙලා මේ මම ඉදිරිපත් කරන ලබන වැඩසටහනේ මම උගන්වන ඉංග්‍රීසි ව්‍යාකරණය ඇසුරු කරගෙන දෙන අභ්‍යාස ඊළඟට ඒ කියන අනිකුත් කටයුතු පිළිවෙලට කරගත්තොත් මම හිතන හැටියට වැඩි කාලයක් නොගිහින් ඉංග්‍රීසි ලියන්න, ඉංග්‍රීසි කියවන්න, ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන බව මම විශ්වාස කරනවා. ඒ නිසා මෙම වැඩසටහන ක්‍රමානුකූලව නරඹන හැටියටත් මෙම වැඩසටහනේ මා විසින් ඉදිරිපත් කරනු ලබන ව්‍යාකරණ පාඩම් ඒ විදිහට ලියාගෙන ඊළඟට අභ්‍යාසය ඒ විදිහට කරලා ඒ දෙන අනිකුත් vocabulary items පාඩම් කරගෙන යම් කාලයක් ගියාට පස්සේ මම කියන කරුණ කොච්චර සත්‍යක් තියෙන දෙයක්ද කියන එක Tamanටම තේරුම් ගැනීමට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද පාඩම පටන් ගන්නේ මම පළවෙනි පාඩම. මේ පාඩමෙන් මම පටන් ගන්න හදන්නේ මම ඉංග්‍රීසි ව්‍යාකරණයට මුල් තැනක් දෙන කෙනෙක්. ඉංග්‍රීසි ව්‍යාකරණේ නැතුව ඉංග්‍රීසි ලියන්න, ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙයි කියන කතන්දරේ මම විශ්වාස කරන්නේ. ඉතින් මෙතෙන්දී මම ඉංග්‍රීසි ව්‍යාකරණය උගන්වන්නේ මොන ස්ථානයක ඉඳලාද කියන එක කෙනෙක් අහන්න පුළුවන් මගේ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට උත්තරේ මගේ ළඟ තියෙනවා. ඉංග්‍රීසි උගන්වන්න මම පටන් ගන්නෙ ඉංග්‍රීසි හෝඩිය දැනගෙන ඉන්න කෙනෙකුට තමයි එතනින් ඉඳලා තමයි පටන් ගන්නෙ. ඒතර ඉංග්‍රීසි හෝඩිය කියන එකේ අකුරු 26යි ඒක කවුරු බොහෝ දෙනෙක් දන්න කාරණාවක්. ඒ අකුරු 26 එතනින් එහාට තමයි මම උගන්වන්නේ. ඒතකොට ඉංග්‍රීසි අකුරු 26 දන්න කෙනෙකුට එතනින් එහා උගන්වන්නේ මොන පාඩමද කියන එක කිව්වම කෙනෙකුට මතක් වෙන්න පුළුවන්. මේක තමයි භාෂාවේ ආරම්භය විය යුත්තේ කියන එක. ඒතකොට මේ ආරම්භය එතකොට අලුතින්ම ඉගෙන ගන්න කෙනෙකුට තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. එතකොට යම් කෙනෙක් හිතනවා නම් මේක එහෙනම් අපි ටිකක් ඉංග්‍රීසි දන්නවා ඒ නිසා අපිට වැඩක් නැහැ කියලා වැරදි කතන්දරයක්. හරි. ඒ නිසා මේ මම උගන්වන පාඩම් ඒ විදිහට පාඩම් කරගෙන ඉස්සරහට යනකොට දවස් කිහිපයක් යනකොට තේරෙවි මම කොහෙද මාවතක ඔබ එක්කගෙන යනවා කියලා. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න මම කියන දේ විශ්වාස කරලා මේ වැඩසටහනට සහභාගී වෙන්න බලන්න හැමදාම. අපි අද පටන් ගන්නේ මෙම පළවෙනි පාඩමේ මුලින් වෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ මම දන්න ව්‍යාකරණය අනුව මුලින්ම උගන්වන්න තියෙන්නේ නාමපදයේ පිළිබඳව. නාමපද කියලා කියන්නේ සිංහලෙන් දැනගෙන ඉන්න ඔක්කොටම ඉස්සරහලා සිංහලෙන් නාමපදය කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙක්, දෙයක්, ස්ථානයක්, සිදුවීමක්, හැඟීමක් මේ හැම දෙයක්ම හැම දෙයකටම දෙන හැඳින්වීම සඳහා දෙන පදයට කියන නාමපදය කියලා. මේක ඉතින් ඉංග්‍රීසියෙන් වෙනත් භාෂාවලින් කොයි භාෂාවක් ගත්තත් මේ දේවල් වලට දෙන පදයට තමයි නාමපදය කියලා කියන්නේ. ඒතකොට ඉංග්‍රීසියෙන් නාමපදයට කියන්නේ nouns කියලා මෙන්න මම බෝඩ් එකේ ලියලා තියෙනවා. මම nouns කියන්නේ ඉස්සර වෙලා කියන්න ඕන මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන අකුරු 26න් අකුරු 5ක් තියෙනවා vowels කියලා. vowels කියන්නේ ස්වර කියන එක. සිංහලෙන් ස්වර කියන එක. සිංහල භාෂාවේ තියෙන ස්වර ව්‍යංජන කියලා ඉංග්‍රීසියට කොහොමද තියෙනවා. එතකොට ස්වර තියෙනවා vowels කියලා, consonants කියලා කියනවා ව්‍යංජන අක්ෂර වලට. එතකොට මෙතනින් මම ස්වර 5ක්, ඒ කියන්නේ vowels 5ක් ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා. මම ලියලා තියෙනවා මෙතන A, E, I, O, U කියලා. A, I, O, U. මේවා තමයි vowels. එතකොට මේ vowels වැදගත් වෙන්නේ මොකද මේ පාඩම කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක දැන් ඉස්සරහට මම පාඩම කියන්න යනකොට තේරෙයි. දැන් vowels වලට පස්සේ මම ගත්තේ nouns. nouns කියලා කියන්නේ නාමපද. දැන් නාමපද වල මුලින්ම
විසඳගැතු ගන්න තියෙන ප්‍රශ්නේ තමයි නාම පදයක සංඛ්‍යාව. සංඛ්‍යාව එකක්ද එකට වැඩිද කියන එකයි කියන්නේ. සංඛ්‍යාව එකක් කියනකොට කියනවා අපි සිංගියුලර් කියලා. ඒක වචන. එතකොට ඊළඟට කියන්නේ ප්ලූරල් කියන්නේ බහුවචන. එතකොට noun එකක් සිංගියුලර් ඉඳලා ප්ලූරල් කරන හැටි තමයි මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ. දැන් noun එක සිංගියුලර් කියන එක තේරුම් ගැනීම ඊළඟ ප්‍රශ්නය. noun එකක් කියලා ගත්තොත් අපි ගන්න noun එකක් හැටියට අපි ගන්නේ මම ලියලා තියෙනවා noun එකක් dog. dog කියන එක noun එකක් තමයි. හරි? නමුත් ඒ noun එක dog කියන එක සිංගියුලර් නෙවෙයි. ඒතර අර්ථය සිංගියුලර් අර්ථය නෙවෙයි. ඒක වෙන අර්ථයක්. සිංගියුලර් අර්ථය ගැනීම සඳහා noun එක මුලට මම යොදලා තියෙනවා. දැන් මෙතන බලන්න ඊට පස්සේ ඒකේ egg කියන එක බිත්තරය. මෙතන dog කියන්නේ බල්ලා, egg කියන්නේ බිත්තරය. ඔබ දන්නවා සරල වචන. ඒතර මේ egg කියන එකට මම පාවිච්චි කරන්නේ and. ඒකට හේතුව තමයි දැන් මේ dog කියන එක බල්ලෙක් කියන එක ඒක සිංගුලර් කරන්නේ එක බල්ලෙක් කියන අර්ථය දීම සඳහා යොදලා තියෙනවා. දැන් egg කියන එක විතරක් කියන සඳහා මම මෙතන and යොදලා තියෙනවා. මේක හේතුව තමයි මම මේ කිව්ව vowels පහෙන් එකකින් තමයි egg කියන එක පටන් අරගෙන තියෙන්නේ. ඒතකොට යම් කිසි noun එකක ආරම්භයේ තියෙන්නේ මේ vowel පහෙන් එකක් නම් එකක් එතන සිංගුලර් අර්ථය දීම සඳහා and පාවිච්චි කරනවා. ඒ vowel පහ නැති වෙන consonant එකක් තියෙන ඕන අවස්ථාවකදී අපි සිංගුලර් බව පෙන්වන්න කිරීම සඳහා පාවිච්චි කරනවා. එතකොට දැන් මේ සම්බන්ධයෙන් රීති ගණනාවක් තියෙනවා. දැන් මේ රීති වලින් අපේ පාඩම ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රමාණයකට රීති මම උගන්වන්න බලාපොරොත්තු වෙනවා. දැන් අද පාඩමේ මේ පළවෙනි රීතිය මම දෙන රීතිය මේක. ඒතකොට දැන් ඔයාලා මේ පාඩමට සහභාගී වෙනකොට කොපි පොත් තුනක් තියෙනවා. එකක් තියෙන්න ඕන ව්‍යාකරණ, ඒ කියන්නේ grammar ලියන සඳහා. ඊළඟ එක තියෙන්න ඕන exercises වලට, කියන්නේ අභ්‍යාස කිරීම සඳහා. ඊළඟ එක තියෙන්න ඕන vocabulary සඳහා. ඒතකොට මම grammar උගන්වනවා. grammar උගන්වලා ඒ grammar පදනම් කරගෙන අභ්‍යාස දෙනවා. ඊළඟට මේ grammar සහ අභ්‍යාසවල එන වචන ඇසුරින් මම තව වචන ටිකක් හදලා දෙනවා. මම හදනව නෙවෙයි, ඉංග්‍රීසි තියෙන වචන මම ඔයාලට බලන්න ලියා ගන්න දෙනවා. මේක මම බෝඩ් එකේ දානවා. එතකොට ඒවා Tamanට පාඩම් කරගන්න පුළුවන්, භාවිතාවට ගන්න පුළුවන් වචන තමයි මම දෙන්නේ. එතකොට දැන් බලන්න මෙතන දැන් noun එක සම්බන්ධයෙන් රීති කීපයක් මම ඉදිරිපත් කරනකොට ඒ පළවෙනි රීතිය. දැන් grammar පොතේ මම අර කිව්ව තුන්වෙනි පොත් තුනෙන් පළවෙනි පොතේ grammar පොතේ ලියා ගන්න මෙන්න පළවෙනි රීතිය. පළවෙනි රීතිය සඳහා ලියා ගන්න මෙන්න මේ සිංගුලර් ඉතින් මේ පැත්තෙන් plural කියලා ලියලා මේ nouns කියලා සිංගුලර් plural කියලා දෙපැත්තෙන් ලියලා ඊට පස්සේ මෙන්න මේ examples දෙක ලියන්න a dog and egg කියලා. දැන් ලියුවට පස්සේ මේ සිංගුලර් noun එක plural කරන්නේ කොහොමද කියන එක තමයි ඊළඟට එන්නේ. සිංගුලර් noun එක plural කරන පළවෙනි සහ සරලම ක්‍රමය තමයි මේක සිංගුලර් බව පෙන්නෝ us හෝ එහෙම and කියන එක ඉවත් කරලා දැම්මා. ඉවත් කරලා දැම්මා ඉතුරු වෙන්නේ dog. දැන් මේ සිංගුලර් බව ඉවත් කිරීම සඳහා තිබුණු හෝ and ඉවත් කිරීම මගින් මේක plural වෙන්නේ නැහැ. මේක වෙන දෙයක් කරන්න තියෙනවා. ඒක තමයි අපි noun එක අගට s අකුරක් එකතු කරනවා. එතකොට a dog කියන එක වෙනකොට dogs බවට පත් වෙනවා dog. ඊළඟට an egg වෙනකොට eggs වෙනවා. මේක තමයි සරලම ක්‍රමය. ඒ නිසා මේක මම අංක 1 හැටියට රීතිය අංක 1 හැටියටයි මෙතන ඉදිරිපත් කරන්නේ. රීතියට කියන්නේ rule කියලා. ඒතකොට rule number 1 මේක. ඒතකොට මේ example දෙක ලියලා මේ විදිහට plural කරලා ලියන්න grammar පොතේ ලියලා මම කරන පාඩම් මාලාවේදී මම හැම grammar lesson එකකටම පොඩි සටහනක් දෙනවා. පොඩි note එකක් දෙනවා. එතකොට මේ examples දෙක ලිව්වට පස්සේ මම දෙන note එක ලියා ගන්න ඕන. හරි මම දැන් කියවන note එක ලියා ගන්න. noun එකක් සිංගියුලර් බව පෙන්වුම් කිරීම සඳහා noun එක මුලට හෝ and යොදනු ලබයි. and යොදනු ලබයි. vowel එකකින් පටන් ගත් noun එකක මුලට and යොදන අතර consonant එකකින් පටන් ගත් වචනයකට මුලින්
කොන්සනන්ට් මල්ලිව කොන්සනන්ට් කියන වචනේ. කොන්සනන්ට් එකකට කොන්සනන්ට් එකකින් පටන් ගත් වචනයකට මුලින් යොදනු ලබයි. ප්ලූරල් කිරීමේදී හෝ n ඉවත් කොට noun එක අගට s අකුරක් එකතු කිරීම මූලික රීතියයි. මූලික රීතියයි. දැන් මේ මූලික රීතිය උගන්වුවාට පස්සේ මම අභ්‍යාසයක් දුන්නා නම් වචන 20ක් විතර 50ක් විතර එක දුන්නා. උගුල් කරන් තියෙන්නේ s අකුරක් එකතු කරන එක විතරයි. ඉතින් එහෙම කරන්න පුළුවන් nouns තියෙනවා. දැන් හැම noun එකකටම මේ පළවෙනි රීතිය apply කරන්න බෑ. යොදන්න බෑ. ඒ නිසා විශේෂිත රීති තියෙනවා. මේකට ව්‍යාතිරේක වන, මේකට exception. එහෙම නැත්නම් මේක ක්‍රියාත්මක නොවන, මේකට වඩා වෙනස් රීති ක්‍රියාත්මක වන තවත් රීති තියෙනවා. ඉතින් ඒ නිසා ඒ රීතිත් මම එකින් එක දෙනවා. හරි. දැන් මම දෙවෙනි රීතියට යන්නම්. මෙන්න දෙවෙනි රීතිය මම බෝඩ් එකේ දාලා තියෙනවා. දෙවෙනි රීතිය මම කියවන්නම් දෙවෙනි රීතිය a boy a key. a boy කියන්නේ පිරිමි ළමෙක්, a key කියන්නේ යතුරක්. එතකොට දැන් මෙතෙන්දී අපි අර මුලින් කිව්වා වගේම එහෙම නැත්නම් n මෙතන තියෙනවා. මෙතන මේ noun එකේ තියෙනවා. ඒවා ඉවත් කරනවා. දැන් ඊට පස්සේ කරන්නේ තියෙන දැන් මේ noun එකේ මේක විශේෂයක් තියෙනවා අරකට වඩා. ඒ වෙනස තමයි මේ noun එක අවසානයේ තියෙන මොකද්ද කියලා හොයලා බලන්න එක. මේ අන්තිම අකුර මෙතන තියෙන y අකුර මේවා කියන එකේ තියෙන y අකුර. එතකොට මේ y අකුරට සමීපේම තියෙන ඊට කලින් තියෙන අකුර පිළිබඳ තමයි ඊළඟ සැලකිලිමත් වෙන්න තියෙන්නේ. එතකොට රීතිය මේකයි. මේ y අකුරට ඉස්සරලා තියෙන vowel පහෙන් එකක් නම් අපි කරන්නේ නැවතරක් s අකුරක් එකතු කරලා ප්ලූරල් කරන එක පවණයි. එතකොට දැන් boy කියන එක boys පවටපත් වෙනවා. s අකුරක් අගට එකතු වුණා. key කියන එක keys බවටපත් වුණා. KEYS. හරි. දැන් ඒක කල්පනා කරලා ඉතින් කලින් එක කිව්වෙත් ඕකමයි. දැන් කියන එක කියන්නේ දෙවෙනි රීතිය කියන්නේ ඕකමයි කියලා හිතා. හරි. නෑ. ඒක වෙනසක් තියෙනවා. මොකද හේතුව පළවෙනි රීතියේ මම කිව්වේ නිකම්ම S අකුරක් එකතු කරන්න කියලා. දැන් දෙවෙනි රීතියේ මම කියනවා S අකුරක් එකතු කරන්න. හැබැයි ටි බලන්න y අකුරකින් අවසන් වෙලා ඊට කලින් අකුර vowel එකක්ද කියලා. vowel එකක් නම් තමයි S අකුරක් එකතු කරන්න කියලා හිතා. දැන් මේක ලියාගෙන මේක අදාළ රීතිය මම සිංහලෙන් නෝට් එක දෙනවා ලියා ගන්න. ලියාගෙන ඉවරලා අපි යමු එතනින් එහාට. හරි. දෙවෙනි rule number 2 වල නෝට් එක මම මේ කියවන්න හදන්නේ ලියා ගන්න. යම්කිසි noun එකක් අවසන් වන්නේ y අකුරකින් නම් ඊට ප්‍රථම අකුර vowel එකක් නම් plural කිරීමේදී noun එක අගට s අකුරක් එකතු කරනු ලබයි. noun එක අගට s අකුරක් එකතු කරනු ලබයි. දැන් කල්පනා කරා කෙනෙක් බුද්ධිමත් ශිෂ්‍යෙක් මේ වගේ තැනකදී ඉංග්‍රීසි කලින් ඉගෙන නැති කෙනෙකුට මතුවෙන ප්‍රශ්නයක් තමයි හොඳයි y අකුරට අවසන් වෙලා තියෙනවා ඊට ඉස්සෙල්ලා vowel එකක් තියෙනවා දැන් ඒකනේ කිව්වේ s අකුරක් එකතු කරනවා කියලා හොඳයි y අකුරෙන් අවසන් වෙලා ඊට ඉස්සෙල්ලා vowel එකක් නෙවෙයි එහෙම නැත්නම් කොන්සනන්ට් එකක් තියෙනවා මොකද කරන්නේ කියන ප්‍රශ්නය අලුතෙන් මේ ඉංග්‍රීසි ගැන කෙනෙකුට අනිවාර්යයෙන්ම මතුවෙනවා එතකොට මම ඒකට උත්තරේ දෙන්නම් ඒක තමයි අපේ තුන්වෙනි රීතිය දැන් මේ තුන්වෙනි රීතිය මොකද්ද කියලා? තුන්වෙනි රීතිය තියෙනවා a baby a factory. a baby කියන්නේ බබෙක්. a factory කියන්නේ කර්මාන්ත ශාලාවක්. දැන් මෙතන වෙලා තියෙන බලන්න මේ තුන්වෙනි රීතිය වෙන baby y අකුරෙන් අවසන් වෙලා තියෙනවා. මේක factory y අකුරෙන් අවසන් වෙලා තියෙනවා. y අකුරට ඉස්සෙල්ලා මෙතන තියෙන b අකුර. මෙතන y අකුරට ඉස්සෙල්ලා තියෙන r අකුර. මේ දෙකම consonants. vowels නෙවෙයි. එතකොට රීතිය මේකයි y අකුරට ඉස්සෙල්ලා තියෙන්නේ කොන්සනන්ට් එකක් නම් අපි y අකුර අයින් කරනවා. y අකුර අයින් කරලා IES එකතු කරනවා. එතකොට එනවා babies. factory කියන එකෙන් factories කියලා හැදෙනවා. දැන් වෙනස වැටහෙනවා ඇති මේ ක්‍රම දෙකේ. දැන් මේක අදාළ සටහන දැන් මම කියනවා ලියා ගන්න. මම මේ පාරිභාෂික වචන භාවිතාවට ගන්නවා සිංහල සමග මිශ්‍ර කරලා. එතකොට ලේසි පාරිභාෂික වචන තේරුම් ගන්න එක
භාවිතාවට එනවා ඉබේම. ඒක තමයි ක්‍රමය. ටිකක් කල් යනකොට මම මේක මේ නෝට් එක සමහරවිට ඊට වඩා වෙනස් කරලා දෙන්න පුළුවන්. හරි. යම්කිසි noun එකක් අවසාන වන්නේ y අකුරකින් නම් ඊට ප්‍රථම අකුර කොන්සනන්ට් එකක් නම් ඒ නෝට් එක ලියනකොට දැන් මේ කොන්සනන්ට් කියලා ලියන්න. කොන්සනන්ට් එකක් නම් ප්ලූරල් කිරීමේදී y අකුර ඉවත් කර ies එකතු කරනු ලබයි. ies එකතු කරනු ලබයි. A baby becomes babies. A factory becomes factories. හරි? දැන් රීති තුනක් උගන්ලා තියෙනවා. හරි? දැන් මේකේ දැන් මම තවත් රීතියකට යනවා ඊට පස්සේ හතරවෙනි රීතියට. The rule number 4. Rule number 4 දැන් මේක මේවයි පොගේම මේ ඉවත් වෙලා යනවා. දැන් මේකෙත් ඉවත් වෙලා යනවා rule number 4 ලා ප්‍රූව් කිරීමේදී. මම rule number 4 වලට දෙන examples ටික මම කියවන්නම්. A bus, a kiss, a wish, a bush, a fox. දැන් ඔයාලා දන්නවා දැන් මම මේ රීති දෙකේම අවසාන අකුර දිහා බලලා තමයි රීතිය ගොඩනැගුවේ. හරි දැන් මෙතන මේකත් එහෙමයි. මේකෙත් මම අවසාන අකුර ගැන සැලකිලිමත් වෙනවා. දැන් බලන්න බස් කියන එක මෙතන බස් කියන එකේ අන්තිම අකුර තියෙන්නේ S අකුර. දැන් S දැන් අපි කියමු දැන් මේ රීතිය කියා දුන්නේ නැතුව මම දුන්නා නම් බස් කියන එක ප්ලූරල් කරන්න. ඒක y අකුරු සම්බන්ධ රීතියක් නෙවෙයිනේ. y අකුරු මෙතන සම්බන්ධයක් නැහැනේ. ඒක ඔයාලට අනිවාර්යෙන් කරන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ පළවෙනි රීතිය අනුගමනය කරන එක. පළවෙනි රීතිය කියන්නේ S අකුරක් දාන එක. හරි? ඒතකොට S අකුරක් දාලා අපි શબ્ද කරලා බලමු. බස් කියන S අකුරක් දාලා શબ્ද කරනකොට එන්නේ බස්. පොඩ්ඩක් වේදී ඉඳලා තමයි ඊළඟ S අකුර ප්‍රොනවුන්ස් කරන්න එන්නේ බස් කියලා. ඉතින් ඒකෙන් ඇති වැඩක් නැහැ. හරි? එතකොට මේකේ දැන් ඊළඟ කිස් කියන දැන් S අකුරු දෙකක් තියෙනවා මෙතන අඟ. දැන් ඒක බහුවචනය කියලා පෙන්නන්න ඒකට මේ තව S අකුරක් මේ පළවෙනි රීතිය අනුව කරනවා නම් එහෙම වෙනකොට පොඩ්ඩක් වෙන ඉඳලා වෙලා ආයි S අකුර ප්‍රොනවුන්ස් කරන්න වෙනවා කියලා. හරි? ඒක විකාරසහගතයි. ඉතින් ඒ නිසා දැන් ඊළඟ වචන වල බලන්න විශ් කියන එකේ SH තියෙනවා. හරි? මෙතන දැන් bush SH තියෙනවා. ඊළඟට මෙතන X තියෙනවා. ඊළඟට අපි ගානිමු තව එකක් ගනිමු අපි bench කියලා. මෙතන CH තියෙනවා. හරි? දැන් මෙතන දැන් මම රීතිය කියලා දෙන්න යන්නේ. හරි? ඒතර S අකුර SS SH X CH මෙන්න මේ වගේ අවසන් වෙලා තියෙන මෙන්න මේ අකුරු වලින් අවසන් වෙලා තියෙන වචන වලදී කරන්නේ මේ වචන වලට අගට අපි එකතු කරන්නේ ES. ඒතර බස් කියන කෙනාට එනවා buses. කිස් කියන එකට ඒතර kisses වෙනවා. wish කියන එකට wishes. ඊළඟට bush කියන එකට bushes. Fox කියන එකට foxes. Bench කියන එකට benches. හරි. දැන් මේ rule number 4 වල note එක ලියා ගන්න මම කියවනවා. කිසියම් noun එකක් අවසාන වන්නේ S SS SH CH හෝ X වලින් නම් ප්ලූරල් කිරීමේදී noun එකකට ES එකතු කරනු ලබයි. ES එකතු කරනු ලබයි. එතකොට දැන් මේ වචන ටික මම ඔක්කොම වචන ටිකේ ප්ලූරල් කරලා මම කියාගෙන යන්නම්. A dog becomes dogs. An egg becomes eggs. A boy becomes boys. A key becomes keys. A baby becomes babies. A factory becomes factories. A bus becomes buses. A kiss becomes kisses. A wish becomes wishes.
a bush becomes bushes, a fox becomes foxes, a bench becomes benches. Then මම හිතන්නේ මේ රීති හතර එච්චර අපහසු දුෂ්කර කටයුත්තක් මේක තියෙනවා කියලා. ඒක පළවෙනි රීතිය බොහොම සරලයි common rule එක. ඊළඟ පස්සේ වයියක් බලනවා කරා මේ rule එක අනුගමනය කරන්න. ඊළඟට මෙන්න මේ අගමී අකුරු ටික බලලා මේක තේරුම් ගැනීම කරන් තියෙනවා. දැන් rules හතරක් මම අද දුන්නා මෙතන. දැන් මේ rules හතර දුන්නාට පස්සේ ඒ ග්‍රාමර් පොතේ මේ ටික ලියලා මේ notes ලියලා තියෙනවා. දැන් මේ notes බලලා මේක අධ්‍යයනය කරන්න. මේක ලස්සනට රතු පාට මේ කළු පෑනින් ලියුවා නම් රතු පාට පෑනින් මේ වගේ තැන් ලකුණු කරන්න. මේ කපලා හැරෙන්න දේවල් කපලා හැරෙන්න මේවා අන්ඩර්ලයින් කරන්න. මේ වගේ රවුන්ඩ් කරලා වකට ක්‍රමවේදයක් පාවිච්චි කරන්න. Tamanටම ආවේනික ක්‍රමවේදයක් පාවිච්චි කරන්න. ඒක Tamanට තේරෙනවා මේ විශේෂයෙන් Tamanගේ එකපාරට බැලුවම එකපාරට තේරුම් ගැනීම සඳහා පහසු ක්‍රමවේදයක් පාවිච්චි කරනවා කියලා. එතකොට ওই ටික තමයි දැන් මේ ග්‍රැමර් වලට අපි ගන්නන්නේ උච්චාරය. හරි. ඊළඟට බලන්න. මම අභ්‍යාසයක් දීලා තියෙනවා. මම අභ්‍යාසයක් දෙනවා හැමදාම කියලා. මෙන්න අභ්‍යාසය තමයි turn into plural. දැන් දුන්නු nouns පදනම් කරගෙන මම මේ අභ්‍යාසය දීලා තියෙන්නේ බහුවචනට හරවන්න. මෙන්න බහුවචනට හරවන්න තියෙන අභ්‍යාසය බලන්න. මම කියවන්නම්. A box, a bench, an elephant, a day, a lorry, a cat, a dish, a wish, a chair, a ferry. දැන් මම මේවා තේරුම් කියලා දෙන්නම්. a box කියන්නේ පෙට්ටියක්. උදාහරණයක් බොහොම සරල වචන මම දීලා තියෙන්නේ. A bench බංකුවක්, an elephant අලියෙක්, a day දවසක්, a lorry ලොරියක්, a cat pusek, a dish disyak, a wish prarthanawak, a chair putuak, a ferry කියන්නේ තොටුපළක්. දැන් මේ අභ්‍යාසය කරනකොට මේ අභ්‍යාසයට පදනම් කරගන්න තියෙන්නේ මම දෙනු රීති හතර. ඒ රීති හතර අනුගමනය කළා මේ අභ්‍යාසය දැන් වීඩියෝ එක නවත්තලා මේ අභ්‍යාසය කරන්න. කරලා ඉවරලා කැමති නම් තේ එකක් බීලා ආපහු වීඩියෝ එකට එන්න. ඇවිල්ලා ඉවරලා එතකොට බලන්න මේ ටික කරේ කොහොමද කියලා. හරි? ඒක තමයි කරන්න පුළුවන් එකම දේ. මොකද මේ පාඩම අද මම අවසන් කරන්න ඕන. ඒ නිසා දැන් මේක මම කරලා පෙන්නන නිසා ඔයාලට තියෙන්නේ දැන් වීඩියෝ එක නවත්තලා මේ අභ්‍යාසය කරන්න අභ්‍යාස පොතේ. කරලා ඉවර වෙලා ඊට පස්සේ වීඩියෝ එකට ආපහු එන්න. ඇවිල්ලා ඉවරලා බලන්න තමන් හරියට කරාද කියලා උඩ චෙක් කරගන්න පුළුවන්. මෙන්න මම දැන් අභ්‍යාසය කරනවා. හරි මෙන්න මේකයි කරන්නේ. දැන් ඉස්සෙල්ලාම කරන්නේ box කියන්නේ. මේක and ඉවත් වෙලා මේ ඔක්කොගේම. පළවෙනි එක boxes බවට පත් වෙනවා. A bench කියන එක benches බවට පත් වෙනවා. An elephants. A day becomes days. බලන්න මෙතන හොඳට මේ සකුර විතරක් එකතු කරන්න හේතුනේ y අකුරට ඉස්සෙල්ලා vowel එකක් තියෙන හින්දා. දැන් මෙතන බලන්න a lorry y අකුරට ඉස්සෙල්ලා consonant එකක් තියෙන හින්දා y අකුර ඉවත් වෙනවා. ඉවත් වෙලා lorries බවට පත් වෙනවා. A cat cats. A dish sh තියෙන නිසා dishes බවට පත් වෙනවා. A wish sh තියෙන නිසා wishes බවට පත් වෙනවා. A chair chairs. A ferry කියන එකේ y අකුරට ඉස්සෙල්ලා consonant එකක් තියෙන හින්දා ies එකතු කරනවා. ferries. දැන් මේ 10න් කීයක් හරිද කියලා තමන්ට බලා ගන්න පුළුවන්. එතකොට මේ rules හතර කොච්චර ඉක්මනින් තමන් ග්‍රහණය කරගත්ත තමන් අවබෝධ කරගත්තද කියන එක තමන්ට check කරලා බලන්න පුළුවන්. මේකෙන් කීයක් හරි ගියාද කියන එක. දිහා බැලුවම හරි. එතකොට මේ අද ඉගෙනගත්තු rules හතර අධ්‍යයනය කරා නම් අදට ඒ ටික ඒ අභ්‍යාස වලින් ඒ සෑහීමකටපත් වෙන්න පුළුවන් නම් ඒ අදට ලබාගත් දැනුම හොඳටම ඇති. දැන් ඊළඟට යන්නේ තුන්වෙනි පොතට. දැන් තුන්වෙනි පොතේ මම කිව්වා මගේ මේ අභ්‍යාස ග්‍රැමර් වලට දුන්නු වචන ඔස්සේ මම වචන ටිකක් දෙනවා කියලා හිතා. දැන් ඒකට යමු අපි ඉස්සර වෙලා. දැන් මෙතනින් මම වචනයක් ගන්නවා. මෙතනින් අපි ගන්නෙමු එකක් බැලුවෝ. මොකක්ද අපි ඉස්සෙල්ලාම ගනිමු ferry කියන එකෙන් යමු. ferry කියලා කියන්නේ මෙන්න මම ලියලා තියෙනවා ferry කියන්නේ තොටුපළ. එතකොට තොටුපළ කියලා කියන්නේ ගඟේ තියෙන තොටුපළ.
කවුද දන්න දෙයක් ගම්වල ඉන්න කෙනෙක් ඕකට සාමාන්‍ය දෙයක් ෆෙරි කියන. ඒතර ෆෙරි කියන එකෙන් මම තවත් වචනයක් හදනවා. ෆෙරිමන්. ෆෙරිමන් කියලා කියන්නේ ෆෙරි කියන එක මෑන් කියන එකක් තුන. නමුත් ප්‍රොනවුන්ස් කරනකොට ෆෙරිමෑන් කියලා නෙවෙයි කියන්නේ ෆෙරිමන් කියලා. ෆෙරිමන් කියලා කියන්නේ තොටුපොලේ මේ ඉන්න කෙනෙක්. යාට කියන්නේ අපි තොටියා කියලා. තොටියා. මතක ඇති තොටුපළායිනේ කවුද අතවනන්නේ කියන සින්දු කියන්නේ ඒක තමයි තොටුපළ. මෙන්න මේ ෆෙරි කියන එක තොටුපළ. එතකොට මේ තොටියා තමයි කියන්නේ ඉගුඩ හයන්නෝ තව කවුරුද ඉන්නේ කියන සින්දුවේ තියෙන්නේ. ඒ තොටිය තමයි ඒ සින්දුව. ඒ තොටියා කියන සින්දුවක් ඒක. එතකොට ඊළඟට මම ඒ ඔස්සේ තවත් වචන කීපයක් ගන්නවා මෙහෙම. එතකොට මේ ෆෙරි කියන එකෙන් තොටුපළ කියනවා විතරක් නෙවෙයි ෆෙරි කියලා කියනවා පාරුවටත්. කියන්නේ යම් තොටුපළක ඉඳලා තවත් තැනකට මගින් හරි බඩු හරි ප්‍රහාණය කිරීම සඳහා පාවිච්චි කරන පාරුවටත් කියන්නේ ෆෙරි කියලා. එතකොට තව තියෙනවා රාෆ්ට් කියලා කියන්නේ ඒකත් රාෆ්ට් එකක් කියලා කියන්නේත් පාරුව වගේ එකක්. කොටස් දෙකක් එකට සම්බන්ධ කරලා තියෙන ඒ වගේම ගඟක ප්‍රවාහන කටයුතු සඳහා පාවිච්චි කරන එක ක්‍රාෆ්ට් එක කියලා කියන්නේ. ක්‍රාෆ්ට් එක. එතකොට කනූ කියලා කියන්නේ ඊළඟ වචනේ මම දාලා තිනවා කනූ කියලා. කනූ කියලා කියන්නේ ඔරුව කියලා ගන්න පුළුවන්. කනූ. ඊළඟට කටමරන් කියලා තව වචනයක් තියෙනවා. මෙතන මම ලියලා තියෙන කටමරන් කියලා කියන්නේ මේක දෙමළ භාෂාවෙන් ඉංග්‍රීසියට ආපු වචනයක්. මේකට කියන්නේ මේක කටමරන් කියලා කියන්නේ රුවල කියන්නේ අර ලොකු රෙද්දක් ගහලා තියෙන ගහලා හුලගේ බලයෙන් මූදි ගමන් කරන ඔරු જાතියක් තමයි එකත්. ඒක කටමරන්. ඔය ඒ ටික ඇති මම හිතන ටික මේ ෆෙරි එක ගැන කියලා දුන්නා. ෆෙරි එක ගැන කියලා. ඊළඟට අපි යමු චෙයා කියන එකෙන් මම ගත්තා චෙයාමන් කියලා. චෙයා ඒක අතර මේ ෆෙරිමෑන් වගේ මෑන් කියන වචනේ එකතු වුණා මෙතන. ඊට පස්සේ මෙතන චෙයාමෑන් කියන එක ලියවිලා ඒක શબ્ද කරන්නේ චෙයාමන් කියලා. චෙයාමන් කියලා කියන්නේ සභාපති. නමුත් සභාපති කියලා කියන්නේ යම් කිසි සමිතියක ඉන්න සමිතියේ මෙහෙම පුද්ගලයා සභාපති. එතකොට නමුත් සභාපති එයාටම කියනවා තවත් කියනවා චෙයාපර්සන් කියලා කියනවා. ඊළඟට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙතන මේ චෙයාපර්සන් කියලා කිව්වම තරමක් පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද කියන කතාවක් එතන කියවෙන්නේ නැහැ. ඒ නිසා ඒක දෙගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් වචනයක්. ඒත් සමහර වෙලාවල් වලට ගෑනු කෙනෙක් තර්ක කරන්න පුළුවන් මම ගෑනු කෙනෙක් මම සභාපති පුටු වෙනකොට චෙයාමන් කියනකොට මම විරුද්ධයි කියලා. එහෙම කියනවා නම් ඒගොල්ලෝ යාට පුළුවන් කියන්නේ චෙයාවුමන් කියලා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හරි ඒක නිදහස පාවිච්චි කරන්න පුළුවන්. ඒක චෙයාවුමන් වුණොත් එතන තියෙන්නේ සභාපති නෙමෙයි සභාපතිනිය. සභාපතිනිය. දැන් ඊළඟ මම තව වචනයක් ගත්තා මේ කැට් කියන වචනයෙන් ගත්තා. කැට් රේන් කැට් and dog. රේන් කැට් and dog කියලා කියන්නේ මේක වැස්සක් ගැන කියවෙන්නේ. රේන් කැට් වැස්ස පූසා බල්ලා කතාවක් යනවා. එතකොට රේන් කැට් and dog කියලා කියන්නේ වැස්ස වහිනවා එක දිගට අඛණ්ඩව. වේගවත් වැස්සක් අඛණ්ඩව වහිනවා. එතකොට කියනවා අපි මොන වැස්ස කියලාද කියන්නේ? දිගට මෙහෙම මොරසූරන වැස්ස සිංහල වචනයෙන්නේ. මොරසූරන වැස්ස. ඊළඟට කියනවා අපි තවත් එකක් එනවා. මෙන්න මම රේන් කියන එකම ගත්තා. මෙතන එන්නේ රේන් කියන වචනේ අගට pouring rain. pouring rain කියන එක වැස්ස නිකන් ගහනවා වගේ වහිනවා. මොක කාලයක් දිගටම වහගෙන යනවා. එතකොට ඒක අයිට වැඩි තරමක් වේගවත් වැස්සක් ඒක වැස්ස. එතකොට ඒක pouring rain කියලා කියන්නේ සිංහලෙන් කියන්නේ නාකපන වැස්ස කියන එක. හරි දැන් උතන වචන මම ගණනාවක් දුන්නා. හරි මම හිතන හැටියට සෑහෙන වැඩ කොටසක් මෙතන කියලා තියෙනවා. දැන් ඒ නිසා මම හිතනවා පළවෙනි පාඩමේදී මේ දුන්නු වචන ප්‍රමාණය ප්‍රමාණවත් කියලා. ඉතින් ඒ නිසා දැන් තේරෙයි මම කොහොමද මේක ගොඩනගන්නේ කියලා. දැන් මුලින්ම grammar ඊට පස්සේ exercises ඊට පස්සේ vocabulary. මේ කොටස් තුන හැමදාම ක්‍රියාත්මක වෙනවා. අපේ තාත්තාස් ඉංග්‍රීසි මගේ YouTube channel එකේ අද පළවෙනි පාඩම
මෙතනින් මවට පත් වෙනවා. නැවත වරක් අපි හමු යමු දෙවෙනි පාඩමේදී. ඉතින් අද සහභාගී වුණ හැමෝටම ස්තුතියි. ආයුබෝවන්.